समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, නාවින්න රජමහා විහාරස්ථානයේ පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි. අපි ගියවර දේශනාව අවසන් කළ කොටස ඔබට අවදිකමක් දැනුවත්කමක් ඇති. එතෙන් සිට අපි අද මේ උතුම් බුද්ධ දේශනාව ආරම්භ කරනවා. මේ දේශනාව ඔබ හැම දිනාගේම ජීවිතවලට පිළිසරණ වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, දැන් ඔන්න කාමයේ ගැන ඔබ දන්නවා. මොකක්ද කාමී කියන්නේ? කාමී කියලා කියන්නේ නැතේ කාමයානි චිත්‍රානි ලෝකේ. බාහිර රූපවල කාමී කියලා එකක් නැහැ. කාමී කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මිනිසුන්ගේ හිතේ කැමැත්ත උපදින්නේ. එතකොට ඒකට අපි සාධකයක් තියෙනවා. මොකද්ද? රූපේටම නම් කැමති. ඒ රූපේ දිහා බලන අපි ඔක්කොටම කැමැත්ත උපදින්න ඕන. එහෙම උපදින්නේ නැහැ. දැන් හිතන්න ලස්සන සින්දුවක් තියෙනවා කියලා. ඒ සින්දුවටමයි මම කැමති. ඔන්න ශබ්දයේ පිළිබඳ කාමයක් තියෙනවා. එතකොට සින්දුවටමද මම කැමති? නෑ පින්වත්නි. දැන් අපි හිතමු 80 දශකයේ සින්දුවක් කියලා. 80 දශකයේ සින්දුවක්. ප්‍රසිද්ධ ගායක මහත්තයෙක්ගේ සින්දුවක්. අපි හිතමුකෝ අමරදේව මහත්තයාගෙම කියලා. එතකොට එයා බොහොම ලස්සනට සින්දු කිව්වා කියලා මිනිස්සු අතර ප්‍රකටයි. ඒ මහත්තයා කියපු සින්දුවක් අහගෙන ඉන්නකොට අර 80 දශකයේ හිටිය මිනිස්සෙක් ඒක හොඳට විඳිනවා. ඒ සින්දුව හොඳට විඳිනවා. ආසාවෙන් එයා විඳිනවා ඒ සින්දුව. එතකොට එහෙම විඳිනකොට ඔන්න එනවා මීයේ පෙරේද කොල්ලෙක්. අවුරුදු 20ක විතර තරුණියෙක්. අර මහත්තයා හොඳට පුටුවට තට්ටුවකුත් දාලා ඇස් දෙක පියාගෙන විඳිනවා. අර අවුරුදු 20ක විතර තරුණියා එනවා. බලාගෙන ඉන්නවා. එතකොට එයාට හිතෙනවා මේ මොනවද අපේ මේ සින්දු? මේවා සින්දුද? එයාගේ ඔළුවේ වැඩ කරන්නේ අර හරීම උද්වේගකාරී තහඩුවට තට්ටු කරනවා වගේ අමුතු විදිහේ ශබ්ද ටිකක් එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. වේගෙන් හරි උද්වේගකාරී වේගෙන් පුද්ගලයාව චලනය කරන ඒවට තමයි එයාගේ රුචිය තියෙන්නේ. ඒකට තමයි එයා කැමති. එතකොට එයාට හිතෙනවා අර සද්දේ මේක නිකන් යල්පැන ගිය එක මොනවද මේ වගේ අහන්න තියෙන්නේ වගේ හිතෙනවා. එතකොට දැන් එකම ශබ්දේ තමයි සෝත ප්‍රසාදේ මත පතිත උනේ. සෝත ප්‍රසාදේ මත පත් වුනේ එකම ශබ්දයක්. එතකොට මේ ශබ්දේ නිසා එක්කෙනෙකුට කාමයේ උපන්නා. එක්කෙනෙකුට ද්වේෂයේ උපන්නා. එකම ශබ්ද මාත්‍රයේ සෝත ප්‍රසාදේ මත පතිත වුණා. ඒක පතිත වෙනකොට එක්කෙනෙකුට රාගය උපන්නා. එක්කෙනෙකුට ද්වේෂය උපන්නා. ඔතනම හිටියා කියමුකෝ මේ ගායක මහත්තයාට වැඩි කැමති නැති කෙනෙක්. එයාට ওই සද්දේ කොච්චර හොඳ වුණත් පටිගයක් උපදින්නේ. ඔතනම හිටියා කියමුකෝ නිකන් මනස අවුල් වෙච්ච තරුණියෙක්, මොකක් හරි මනස අවුල් වෙච්ච මිනිස්සෙක්, මානසික රෝගියෙක්. එයාට කිසි අදහසක් උපදින්නේ නැහැ. එයා නිකන් උපේක්ෂාවකින් ඉන්නවා. ඒක විද්‍යාසහගත උපේක්ෂාවක් නෙමෙයි හැබැයි අවිද්‍යාසහගත උපේක්ෂාවක්. ඔය શબ્දේ මහගෙන හිටියා කියලා හිතන්නකෝ මේ හොඳට නාම රූප ඉලක්ක කරගෙන භාවනා කරන කෙනෙක්. එයාට කොහොම දැනෙයිද උක? එයාට දැනෙන්නේ ශබ්දයයි රූපයට, කනයි රූපයට. ඒතර මේ ශබ්දයයි කනයි දෙකත් එක්ක විඳීමක්, සංඥාවක්, චේතනාවක්, ස්පර්ශයක්, මානසිකාරයක් කියලා නාම ධර්ම ටිකක් ඇතුලෙන් පහළ වුණා. කනයි ශබ්දයයි දෙකක් තියෙනවා. ඒක රූපය, වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියලා නාම ධර්ම ටිකකුත් පහළ වුණා. අන්න එහෙන මට්ටම ආවා. ඒක නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? නාම රූප ධර්මයන්ගේ පහළ අනිත්‍යයි. අනිත්‍යයි.
එතකොට එයාට පේන්නේ මෙතන හුදු නාම රූප ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාමක් හැටියටයි. එයාට පේන්නේ. ඔතන හිටියා කියනකො පංචස්කන්ධය ලක කරගෙන භාවනා කරන කෙනෙක්. එයාට තේරෙන්නේ කන නිසා රූපස්කන්ධය පහළ වෙනවා. අනාත්ම ලක්ෂණයේ විදියට කතා කළොත් එහෙම සෝත විඥානයේ පහළ වුණොත් තමයි ඇහෙන්නේ. ඔන්න විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව පින්වත්නි සංඥාවක් පහළ වෙනවා. ශබ්ද සංඥාවක්. සංඥා ස්කන්ධයක් පහළ වුණා. ඒකට අනුව ලස්සන නම් සුඛ වේදනාවක්, ලස්සන නැත්නම් දුක් වේදනාවක් පහළ වේදනා ස්කන්ධයක් පහළ වුණා. අහගත්ත ශබ්දයට අනුව සිතුවිලි ටිකක් ගලාගෙන ආවා. ලස්සන නම් රාගය ගැලුවා, ලස්සන නැත්නම් ද්වේෂය ගැලුවා. සංකාර ස්කන්ධයක පහළ වීම. ඊට අනුව රූපස්කන්ධයත් වෙනස් වෙලා යනවා. ඒ රූපස්කන්ධය වෙනස් වෙනකොටනේ තට්ටු කරන්න හිතෙන්නේ, ඇඟ නලියන්නේ, අර නාම ධර්මයේ සිටින රූපයත් වෙනස් වෙනවා. මෙතන හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාමක් මිසක් ආහපු ගායකයේ හඬකුත් නෑ, අහගත්ත මමත් මේ පැත්තේ නෑ කියලා අනාත්මය යාට පේන්නේ. ඔතන රහතන් වහන්සේ නමක් හිටියා කියමුකෝ. එකම සද්දේ දැන් මේ ඇහින්නේ. රහතන් වහන්සේ නමකට ඇහිච්ච තැනම තෑරිලා යනවා. සුතේ සුතමත්තම් භවිස්සති. දැන් කියන්න සද්දේද අවුල ඇතුළට ගත්ත විදියේද ප්‍රශ්නය. ඇතුළට ගත්ත. මොකද එකම සද්දේ පදනම් කරගෙන එක්කෙනෙකුට රාගය ඇති වෙනකොට එක්කෙනෙකුට ද්වේෂය ඇති වෙනවා. තවත් කෙනෙකුට උපේක්ෂාවක් ඇති වෙනවා. තවත් කෙනෙකුට මෙතන නාම රූප ටිකක් විදියට පේනවා. තවත් කෙනෙකුට ස්කන්ධ ටිකක් විදියට පේනවා. තවත් කෙනෙකුට ඇහිච්ච තැනම තෑරිලා යනවා. එහෙනම් මේක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද එකම හඬයි මේ හැම කෙනෙක්ම අත්දැක්කේ. එකම හඬ. එහෙනම් ඔබ එකක් තේරුම් ගන්න. නතේ කාම යානි චිත්‍රානි ලෝකේ. බාහිර චිත්‍රවල කාමී නෑ. ඒක සංකල්ප වශයෙන් හිතේ ඇති වෙන එක. ඔන්න දැන් කාමයේ දන්නවා. කාමා භික්කවේ වේදිතබ්බා. කාමී ගැන දන්නවා. ඊළඟට දෙවෙනියට මොකක්ද දැනගන්න ඕන කිව්වේ? නිදාන සම්භවය. කාමයන්ගේ නිදාන සම්භවය. මොකද්ද පින්වත්නි කාමයන්ගේ නිදාන සම්භවය? කාමයන්ගේ නිදාන සම්භවය තමයි පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භව. ස්පර්ශය තමයි කාමයන්ගේ නිදානය. සමහර අය කියනවා මම මේ කැමති උනේ අපේ නෝනට, අපේ මහත්තයාට, අපේ දරුවන්ට කියලා කිව්වට නෑ පින්වත්නි. කාමී නිදාන සම්භවය මොකද්ද? ස්පර්ශය. කාමී පසුබිම කියන්නේ ස්පර්ශය නිසා ඇති වෙන එකක්. දැන් මේ විදිහට බලනකොට මේ පේන්නේ පටිච්ච සමුප්පාදය. මේ මොකක්වත් නෙමෙයි, මේ හේතුඵල පේන්නේ. කාමී කියන්නේ ඵලය, හේතුවක් පේනවා ස්පර්ශය. කොහොමද ස්පර්ශය නිසා කාමයන් ගලන්නේ? ස්පර්ශය නිසා කාමයන් ගලන්නේ මෙන්න මේ විදිහටයි. පින්වත්නි ඔබට මම කිව්වා ඇහෙන් රූප දැක්කහම ඒ දකින රූපේට අපිට කැමැත්ත උපදිනවා කියලා. රූපේ ගැන කැමැත්ත උපදින්නේ රූප දැකපු නිසායි පින්වත්නි. රූපේ දැකපු නිසායි. දකින මට්ටමට කියනවා මොකද්ද? ස්පර්ශය. දකින මට්ටමට කියන්නේ මොකද්ද? ස්පර්ශය. මොකද්ද ස්පර්ශය කියන්නේ? බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි විඥානයයි එකතු වෙනවා. එකතු වෙන එක ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. ඒකට කියනවා චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන ඒකතු වෙනවා. මේ දෙකක් එකතු වුණාට වැඩක් නැහැ. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන ඒකතු වෙනවා. ඇහි විඥානය එතන එකතු වෙන්නේ නැහැ. එතකොට විඥාන කීයක් තියෙනවද? කීයක් තියෙනවද? විඥාන එකයි තියෙන්නේ. 6 පැත්තකින් පහළ වෙනවා. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනේ. විඥාන එකයි. නමුත් 6 පැත්තකින් පහළ වෙනවා. ඇස පැත්තෙන් පහළ වෙනකොට ඒකට කියනවා චක්කු විඥානය කියලා. කන පැත්තෙන් පහළ වෙනකොට සෝත විඥානය කියනවා. නහය පැත්තෙන් පහළ වෙනකොට ගාන විඥානය කියනවා. දිව පැත්තෙන් පහළ වෙනකොට જીවහා විඥානය කියනවා. කය පැත්තෙන් පහළ වෙනකොට කාය විඥානය කියනවා. මනස පැත්තෙන් පහළ වෙනකොට මනෝ විඥානය කියනවා. එතකොට ඒ පැති වලින් එකපාර විඥානය පහළ වෙනවා. ඉස්සරහට විඥානය ගැනත් අපි දේශනා කරන්න හිතාගෙන ඉන්නවා. දැනට එහෙම තේරුම් ගත්තාම ප්‍රමාණවත්. එතකොට මෙහෙමනම් ස්පර්ශය කියන්නේ කාරණා කීයක එකතුවද? 3ක එකතුව. ඒ කාරණා 3 එකතුව නිසා තමයි කාමයන් ගැන හිතට ගලන්නේ.
අන්න එහෙනම් කාමානං නිදාන සම්භවෝ පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ. කාමයන්ගේ නිදාන සම්භවය මොකද්ද? ස්පර්ශය. මේ කැමැත්ත ඇදුවේ අම්මා, කැමැත්ත ඇති වුණේ දුවට, කැමැත්ත ඇති වුණේ පුතාට. ඒක බොරුවක්. ස්පර්ශය නිසා කැමැත්ත උපදිනවා හිතේ. ස්පර්ශය නිසා උපදින කැමැත්ත ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. කැමැත්ත එක දිගට පවතින්නේ නැහැ. කැමැත්ත ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. දැන් රූප දකින්න වෙලාවේ යම්කිසි කැමැත්තක් ඇති වෙනවා නම් දකින්න මට්ටමේ නිරුද්ධ වෙනකොට ඒ කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. ඒ කැමැත්ත හිතේ ඉතුරු වෙලා නෙමෙයි රූප දකින්න එක නිරුද්ධ වෙන්නේ. ඒක ඉස්සරහට තේරෙයි. එහෙනම් කාමයන් නැති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. දැන් කවුරුත් කියන්න එපා මේ කැමැත්ත හැදුවේ අපේ නෝනා, කැමැත්ත හැදුවේ අපේ අම්මලා තාත්තලා. නෑ, කවුරුවත් කරපු දෙයක් නෑ පින්වත්නි. කවුරුවත් කරපු දෙයක් නෑ. ස්පර්ශය නිසායි කැමැත්ත ඇති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා කාමයන්ගේ වේමත්තතාවය දැනගන්න කියලා. මොකද්ද කාමයන්ගේ වේමත්තතාවය? කාමයන්ගේ විවිධත්වයක් තියෙන්නේ. අඤ්ඤා භික්කවේ කාමෝ රූපේසු. බුදුරජාණන් වහන්සේ මතක් කළා රූපේ පිළිබඳව කැමැත්ත වෙන එකක්. ශබ්දේ පිළිබඳව කැමැත්ත වෙන එකක්. අඤ්ඤෝ කාමෝ ගන්ධේසු. ගන්ධ සුවඳ පිළිබඳ කැමැත්ත වෙන එකක්. හේතුව මේකේ වෙනස මොකක්ද දන්නවද? ඇස පිළිබඳව කැමැත්ත රූපේ පිළිබඳව උපදිනකොට අනිත් ඔක්කොම කැමැති දේවල් නිරුද්ධයි. නිරුද්ධයි. ඒ කියන්නේ ඇහෙන් දකින්න රූපේ නිසා ඔබේ හිතේ කැමැත්ත ඇති වෙලා තියෙනවනම් ඒ කැමැත්ත ඇති වෙලා තියෙන හිත තුල කවදාවත් ශබ්දය ගැන කැමැත්තක් උපදින්නේ නැහැ. එහෙනම් මේ කැමැති එකයි එක වෙලාවක හිතේ පහළ වෙන්නේ. මන් රූප වලටත් කැමැති, ශබ්ද වලටත් කැමැති. මේ ඔක්කොම හිතේ එකපාර පවතින්නේ නැහැ. දැන් අපිට තේරෙනවානේ කැමැත්ත කියන්නේ හිතේ ඇති වෙන එකක් කියලා. රූපේ පිළිබඳව ඇතිවෙන කැමැත්ත, ශබ්දය ඇහෙනකොට ඒ කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. ශබ්දේ ගැනත් කැමැත්ත තියාගෙන රූප බලනවා නෙමෙයි. රූපේ ගැන කැමැත්ත හිතේ උපදිනකොට ශබ්දේ ගැන කැමැත්ත නිරුද්ධයි. දැන් මේ වෙලාවෙම ඔබ බලන්නකෝ. මේ වෙලාවේ ඔබට පුළුවන් මේ බණ අහගෙන ඉන්න වෙලාවෙම ඔබට අවශ්‍ය නම් පුළුවන් ඔබ ගොඩාක් කැමති දෙයක් ගැන හිතන්න. එතකොට ඔබ ගොඩාක් කැමති දේවල් තියෙනවනේ. සමහර විට ඔබ ගොඩාක් කැමති මොනවටද කියලා ඔබ කියයි මම කැමති ඒ කාලේ මගේ විවාහ ෆොටෝ එකට මම කැමති. එක්කෝ කෙනෙක් කියන්න පුළුවන් කාන්තාවක් කියන්න පුළුවන් මම කැමති ස්වාමීන් වහන්සේ මගේ තියෙනවා මෙන්න මෙහිම පළඳනාවක්. මෙන්න මෙහිම සාරියක් තියෙනවා මම ඊකට කැමතියි. ඒක හිතනකොට මේ බණ ගැන ඇති වෙච්ච කැමැත්තක් නිරුද්ධයි. ඒ කියන්නේ බණ අහගෙන ඉන්නකොට අනේ මේ බණ හොඳයි කියලා හිතෙනව නේද? ඒකට ඇති වෙච්ච යම් කැමැත්තක් තියෙනවා. ඒක නිරුද්ධ වෙලා තමයි අර සාරියට ඇති වෙච්ච කැමැත්ත ඇති වෙන්නේ. එතකොට එහෙමනම් අපට තේරෙනවා මේ කාමයන්ගේ වේමත්තතාවයක් තියෙන්නේ. එකම ස්වභාවයක් නැහැ. ඒක තවත් ඉස්සරහට තේරෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා කාමෝච භික්කවේ විපාකෝ. කාමයන්ගේ විපාකයක් දැනගන්න කිව්වා. කාමයන්ගේ විපාකය. මොකද්ද පින්වත්නි කාමයන්ගේ විපාකය කියන්නේ? මොකද්ද කාමයන්ගේ විපාකය? කාමයන්ගේ විපාකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවදාලා යංකෝ භික්කවේ කාමාය මානෝ තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්ති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි යමක් කැමැති වන්නේ නම් පිනෙහි විපාකයේ වශයෙන් හෝ පවේ විපාක වශයෙන් හෝ ඒ තැන්වල උපදිනවා අන්න විපාකය. ඒ කියන්නේ යම් කෙනෙකුට කැමැත්තක් ඇති වුණේ පිනට නම් ඒකේ විපාක විදිහට සුගතිය උපදිනවා. මේකේ තියෙනවා පුඤ්ඤා භාගියං වා අයං උච්චති භික්කවේ කාමාන විපාකෝ කියලා. ඒ කියන්නේ හිතේ පුණ්‍ය භාගීයව කැමැත්ත උපදිනකොට ඒකට අනුව සුගතිය උපදිනවා. අපුඤ්ඤ භාගීයව කැමැත්ත උපදිනකොට ඒකට අනුව දුගතිය උපදිනවා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි එහෙනම් අපි කැමැත්ත හදාගන්නම් පිනට. ප්‍රශ්න ඉවරයිනේ. පිනට. නෑ පින්වත්නි. පිනට කැමැත්ත උපද්දව ගත්තත් ඒකත් විපාක දිදී අනිත්‍ය වෙලා යනවා. එහෙනම් ඒකත් ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් බුදුරු 15 වෙනි පින් කරන්න උගන්නන්න නෙමෙයි. අපි මේ පින් කර හිටියට බුදුරු 15 වෙනි පින් කරන්න උගන්නන්න නෙමෙයි. බුදුරු 15 වෙනි නිකලෙස් වීම පිණිස උගන්නන්නයි. නමුත් දැන් ලංකාවේ අද වෙනකොට මිනිස්සු මොකද්ද කරන්නේ?
අද වෙනකොට ලංකාවේ මිනිස්සු පිනම අභිනන්දනය කර කර ඉන්නවා. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට නිවන ගොඩාක් දුරයි පින්වත්නි. ඒක ගොඩාක් දුරින් තියෙන්නේ. එහෙමනම් ඔබ එකක් තේරුම් ගන්න. මොකද්ද? ඔබ එකක් තේරුම් ගන්න. ඒ තමයි පින්වත්නි, පිනවත් අභිනන්දනය කරන්න එපා. පිනටවත් කැමැත්තක් හදාගන්න එපා. ඒතකොට පින ගැන කොහොමද විදර්ශනා කරන්නේ? පින විදර්ශනා කරන්න ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒකත් අපිට මේ දේශනාවට අදාළ නැහැ. ඒ නිසා කතා කරන්න ඕනේ නැහැ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා එහෙනම් කාමයන් පදනම් කරන විපාකයක් තියෙනවා. මොකද්ද විපාකේ? ඒ කාමයන්ගේ විපාකයක් හැටියට එයා සුගතිය යනවා. කාමයන්ගේ විපාකයක් හැටියට එයා දුගතිය යනවා. එතකොට සුගතිය යනවා නම් හොඳයි කියලා අපිට කියන්නත් බෑ. ඇයි? සුගතිය යනවා නම් අනේ කොච්චර හොඳයිද මේ කැමැත්ත කියලා අපිට කියන්න බෑ. මොකද සුගතියත් අනිත්‍ය වෙලා යන එක. ඒ නිසා සුගතියවත් අභිනන්දනය කරලා හරියන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමීච භික්කවේ කාම නිරෝධෝ. ඒ වගේම පින්වත් මහණෙනි, කාමයන්ගේ නිරෝධයක් දැනගන්න ඕන. මොකද්ද කාමයන්ගේ නිරෝධය කියන්නේ? මොකද්ද කාමයන්ගේ නිරෝධය? ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. කාමයන් නැති වෙන්නේ කොහොමද? ස්පර්ශය නිසා. කාමයන් නැති වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට කැමැත්ත නැති වෙලා යනවා. එතකොට කියන්න පුළුවන් දැන් ඇහෙන් යම් දෙයකට කැමැති වුණා නම් ඒ කැමැති උනේ ඇහෙන් රූප දැක්ක නිසා. ඒ රූප දකින මට්ටමේ ඇති වෙන කැමැත්ත ආයේ කවදාවත් උපදින්නේ නැහැ. ඒ කැමැත්ත ආයේ කවදාවත් උපදින්නේ නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම. නෑනේ ස්වාමීන් වහන්සේ. දැකපු දේවල් නිසා මගේ හිතේ යම් කැමැත්තක් උපන්නා. ඒක මට ගෙදර ගිහින් උත් ආයේ කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් දැකපු දේවල් ගෙදර ගිහින් ආයේ කල්පනා කරන්න බැරිද? පුළුවන්. එතකොටත් කැමැත්ත උපදිනවනේ දැක්කදී. එහෙමනම් එතන උපදින්නේ රූප තණ්හාවක් නෙමෙයි. එතන උපදින්නේ ධම්ම තණ්හාව. එක වෙලාවක ඇති වෙන රූප තණ්හාව එතනම නිරුද්ධ වෙලා යනවා. ආයේ රූප තණ්හාව කවදාවත් උපදින්නේ නැහැ. ඒක ආයේ කවදාවත් උපදින්නේ නැහැ. එතකොට මේ දැකපු රූපේ නිසා ගෙදර ගිහින් කල්පනා කරලා ආයෙත් රූප තණ්හාවක් හදාගන්න පුළුවන්ද? බෑ. එතන ඇති වෙන්නේ ධම්ම තණ්හාව. ධම්ම තණ්හාව. එහෙනම් මතක තියාගන්න මේ ලෝකයේ හැමදාමත් නිරුද්ධ වෙවි යනවා. බලන්න අපිට තේරිච්ච නැති දේවල් නේ හැමදාමත් නිරුද්ධ වෙවි යනවා. ඉතින් නිරුද්ධ වෙලා යන රූපයක් එක්ක කොහෙද පැටලෙන්න තියෙන්නේ? අපි මේ පැටලෙලා හිටියට ඔන්න ඔය රූපේ නිරෝධය තියෙනවා නේද? ඕකට තමයි අනිත්‍ය කියන්නේ. කෙස් විදින එකට නෙමෙයි. අර බුදුදහමේ අනිත්‍යයි කියන්නේ ඔන්න ඕකට පින්වත්නි. ඒ අනිත්‍ය තමන්ගේ හිතට දැర్శණය වුණොත් එයා අවබෝධයටපත් වෙලා නවතින්නේ. ඒ අනිත්‍ය නිසා තමයි අනාත්මයි කියන්නේ. මගේ වසඟේ නෑ. දැක්ක තැනම නිරුද්ධ වෙලා යනවා. අහපු තැනම නිරුද්ධ වෙලා යනවා. දැනිච්ච තැනම නිරුද්ධ වෙලා යනවා. සිතිච්ච තැනම නිරුද්ධ වෙලා යනවා. මගේ වසඟේ නෑ. අන්න ඕක තමයි අනාත්මය. අනාත්මය. එහෙමනම් හොඳට මතක තියාගන්න. කාමෝච භික්කවේ කාම නිරෝධෝ. කාම නිරෝධය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධෝ භික්කවේ කාම නිරෝධෝ. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට කැමැත්ත නිරුද්ධ වෙලා යනවා. ඊළඟට 6 වෙනි කාරණේ මොකද්ද? කාමයේ නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්න කිව්වා. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබට තේරෙනවද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහොමද කාමයේ නිරුද්ධ කරන්න කියලා? මෙන්න මෙහිමයි නිරුද්ධ කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. අවසාන වෙන්නේ මොකෙන්ද? සම්මා සමාධියෙන්. හැබැයි ඔය විදියට ඉගෙන ගත්ත කියලා කවදාවත් සෝවාන්වත් වෙන්න බෑ. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් ඉවර කරලා ඔය කටපාඩම් කරගත්ත විදිය තියෙනව නේද? කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒක මං කියන එකක් නෙමෙයි. ඒකට තියෙනවා මහා චත්තාරීසක කියලා සූත්‍රයක්. ඒකේ තියෙනවා මහණෙනි මේක රේඛීයව දකින්න එපා චක්‍රීයව දකින්න කියලා. වැදගත්ම දේ සම්මා දිට්ඨිය. හරි දැක්මකට එනවා. දැන් මේ සම්මා දිට්ඨිය දැන් ඉපදිලා තියෙන්නේ. මොකද්ද? කාමයේ සම්බන්ධ සම්මා දිට්ඨිය දැන් ඉපදිලා තියෙන්නේ. මොකද්ද කාමයේ සම්බන්ධ සම්මා දිට්ඨිය? කාමයේ කියන්නේ මෙයයි කියලා දැන් ඔබ දන්නවා.
මෙච්චර කල් හිතාගෙන ඉඳ වස්තුකාමී ගැන ලොකු අදහසක්. නමුත් දැන් තේරෙනවා කාමී කියන්නේ හිතේ උපදින එක. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ. බාහිර චිත්‍රවල තියෙන එකක් නෙමෙයි. ඒක හිතේ උපදින එක. එතකොට කාමී කියන්නේ අම්මා තාත්තා හදාපු එකක් නෙමෙයි. බිරිඳ ස්වාමියා දරුවෝ හදාපු එකකුත් නෙමෙයි. කාමී කියන්නේ පින්වත්නි ස්පර්ශයෙන් හටගත් එක. අන්න දැන් සම්මාදිට්ඨිය තියෙනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන එක. කැමැත්තේ විවිධත්වයක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ කාමයන්ගේ ස්වභාවයේ බඳු එකක්ද කියලා දැන් ඔබට යම් අදහසක් තියෙනවද නැද්ද? අන්න සම්මාදිට්ඨිය දැන් ඉපදිලයි තියෙන්නේ. අමුතුවෙන් ආයෙ උපදව ගන්න දෙයක් නැහැ. හැබැයි මේ සම්මාදිට්ඨිය උපන්නට වැඩක් නැහැ. මේ සම්මාදිට්ඨිය තුල සම්මා සමාධියෙන් උදව්ව ගන්න ඕන. සම්මා සමාධියෙන් උදව්ව ගන්න ඕන. එහෙමනම් මේ කතාව මේ බණ වලින් අහලා තියෙන්නේ දැන් මොකද්ද? සුතමය ඥානයක්. බණ අහලා ඔබට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? සුතමය ඥාන. මේක මදි. සුතමය ඥානයක් මදි. ඒක භාවනාමය ඥානයක් බවට පත් කරගන්න ඕන. තමන්ගෙම හිතෙන් මේ කාමයන් කියන්නේ දුකක්මයි. කාමයන් කියන්නේ හිතේ ඇතිවෙන හැඟීමක්මයි. මේ හැඟීම් ඇතිවි නැතිවි යනවා කියන අවබෝධය හදාගන්න හිත පුහුණු කරන්න ඕන. හිත වඩන්න ඕන. කොහොමද හිත වඩන්නේ? හිත වඩන්නේ මෙන්න මේ විදියටයි. එතකොට සමාධිය උපදවා ගැනීම පිණිස හිත වඩන්නේ මොකක් මතද? හිත වඩන්නේ පින්වත්නි සම්මා සතිය මතයි. සම්මා සතිය කියන්නේ සතිපට්ඨානයට. එතකොට සතිපට්ඨානේ වඩනකොට ඒ සතිපට්ඨානේ වඩනකොට සම්මා සමාධිය උපදිනවා. හිත සමාහිත වෙනවා. හිත සමාහිත වෙලා යථාභූත ඥානයක් උපදිනවා. ඒ යථාභූත ඥානය කියන්නේ මේ බණ වලින් අහගත් එක තමන්ගේ හිතටම දැర్శණීය වෙන්න පටන් ගන්නවා. ඇත්ත තමයි මෙතන මේ හිතේම ඇති වෙන හැඟීම් ටිකක් තියෙන්නේ. මේවත් ඇති වෙලා නැති වෙලා යන හුදු හැඟීම් මාත්‍රා ටිකක් විතරයි කියලා තමන්ටම පේන්න පටන් ගන්නවා පින්වත්නි. එතකොට මේ තමන්ටම පේන්න පටන් ගන්නකොට එයාට තේරෙනවා මේ ස්පර්ශය නිසා මේක ඇති වෙන්නේ කියලා. දැන් ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? ස්පර්ශය නිසා මේක ඇති වෙනවා කියලා දකින්නේ මොකද මේ සතිපට්ඨානෙ වඩන්නේ. සම්මා සතිය කියවනේ මේකට හුරු කරන්න ඕනේ. ඇයි සම්මා සතිය වඩන්නේ? දැන් ඔබට මතක ඇති මේ කාමයන් හිතට ගලන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇසයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙන එකට. තව විදිහකින් කිව්වොත් ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළවීමට. ඒකනේ මේ කියන්නේ. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළවීමට. ඇසයි රූපයයි අයිති රූපයට, චක්කු විඥානයේ විඥානයේ සහිත වේදනා සංඥා සංකාර මේ ටික පහළ වෙන එක නාම ධර්ම. ඒතර මේ නාම රූප ධර්මයන් පහළ වීම නිසානේ අහින් කැමැත්ත ඇති වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයිනේ. එතකොට දැන් සතිපට්ඨානේ වඩනකොට මොකද්ද තේරෙන්නේ? සතිපට්ඨානේ වඩනකොට කායානුපස්සනාව වඩනකොට රූපේ තත්ත්වය තේරෙනවා. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩනකොට නාම ධර්ම වල තත්ත්වය තේරෙනවා. අන්න සතිපට්ඨානේ වඩනකොට මේ ස්පර්ශයේ යථාර්ථය තමයි තේරෙන්නේ. ඒකයි සතිපට්ඨානේ වඩ. ස්පර්ශය මොකද මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ කියලා. ස්පර්ශය තමයි කාමයන්ගේ නිදාන සම්භවය. මේක හොඳට තේරුම් ගැනීම පිණිස ඔන්න සතිපට්ඨානේ වඩනකොට ඒ සතිපට්ඨානේ වඩපු තැන සම්මා වායාමයේ වැඩෙන්න පටන් ගන්නවා. මොකද්ද සම්මා වායාමයේ කියන්නේ? නූපන් කුසලයේ උපදිනවා. මොකද්ද මේ නූපන් කුසලයේ කියන්නේ? සෝතාපන්න තත්ත්වෙ ඉපදිලා නැහැ. ඒක උපදිනවා. විදර්ශනා සිත ඉපදිලා නැහැ. ඒක උපදිනවා. ඔන්න ඕකයි නූපන් කුසලයේ කියන්නේ පින්වත්නි. අපිට කුසල් කියනකොට ඔළුවට එන්නේ අටමහා කුසල්. කഠින පිංකම් කරන ඒවා, සාංගික දාන දෙන ඒවා, අටපිරිකර පූජා කරන ඒවා. ඕවා නේද අපේ ඔළුවට එන්නේ. එතකොට ඕවා අටමහා කුසල් නෙමෙයිද? නෑ, ඒවත් කුසල් තමයි. හැබැයි බුද්ධ ශාසනයේ අටමහා කුසලයේ කියලා යමක් කියනවා නම් ඒ මාර්ග හතරයි ඵල හතරයි.
මාර්ග 4යි ඵල 4යි අමා නිවනටපත් වීම තරම් ලෝකේ ප්‍රබල කුසලයක් කිසිම බුදු කෙනෙක් අනුදැනව දාරලා නැහැ. ඒතකොට මේක කෙනෙක් කියලා හිතන්න පුළුවන් මේ අටමහා කුසල් වලට ඉදිරිපත් කරපු යම්කිසි ප්‍රහාරාත්මක වචනයක් කියලා. නෑ පින්වත්නි. කටිනි චීවරයක් පූජා කරන එක ලෝකේ බලවත් පිනක්. අටපිරිකරක් පූජා කරන එක ඒක සුළුපටු අවස්ථාවක් නෙමෙයි. ඒක බලවත් අවස්ථාවක්. සාංගික දානයක් කරනවා කියන එක ඒක සුළුපටු අවස්ථාවක් නෙමෙයි. ඒක බලවත් අවස්ථාවක්. ඒවා බුදුරජාණන්සේ වදාළද? ඊට පස්සේ කාලේ ස්වාමීන් වහන්සේලා පෙළ ගැස්සුවා. අටමහා කුසල් කියන එක ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. අටමහා කුසල් කියලා අපි හදාගෙන ඉන්නේ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ අටමහා කුසලයක් ගැන. ඒවා නරක ඒවා නෙමෙයි. පස්සේ කාලේ ධර්මදර විනයදර සමහර රහතන් වහන්සේලා ඊටාම වටිනා පින්කම් පෙළ ගැස්සුවා මිනිසුන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒවා අටමහා කුසල් කියලා කිව්වා. බුදුදහම කොතන හරි කුසල් 8ක් ගැන කිව්වනම් ඒ මාර්ග 4යි ඵල 4යි තමයි. ඒක තවම ඉපදිලා නැත්නම් ඒ කුසලයේ උපද්දවන්න මහන්සි වෙනවා. මොකෙන්ද උපද්දවන්නේ? සතර සතිපට්ඨානෙ. සමාධියෙන් මේ යථාර්ථය දැකලා හිත මිදෙනවා මේ කාමයන්ගෙන්. අන්න මිදීම විමුක්තිය. ඒකට සීලයකිනුත් උදව්ව ගන්නවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒවා ගොඩාක් වැදගත් ඒවා නෙමෙයි. ඒවා දුරින් ඉඳලා උදව් කරන ඒවා. මේකේ වටිනාම අංග ටික තමයි සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාම. ඒකට මූලික සීලේනොත් උදව්ව ගන්නවා. සම්මා වාචා, කම්මන්ත ඔයච්චර ගොඩාක් ඇත්තටම නිවනට කිට්ටු වෙනකොට සම්මා වාචාව දුර ඉඳලා උදව් කරන්නේ. ඒක මූලික වශයෙන් ධර්මයට බැහැ ගන්න උදව් කරනවා. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා. සුන්දරිකා සූත්‍රය කියලා. ඒ සුන්දරිකා ගංගායිනේ එදා බුදුරජාණන් වහන්සේ හිස වසා පොරවාගෙන වැඩ හිටියා. සුන්දරිකා ගංගායිනට වෙලා අපගේ බුදුරජාණන්සේ හිස වසා පොරවගෙන ඉඳලා තියෙනවා. හිස වහගෙන ඉඳලා එදා සමහර විට හිම වැටෙන දවසක් වෙන්න ඇති. වේගයෙන් පින්න තිබ්බ දවසක් වෙන්න ඇති. එදා බුදුරජාණන් වහන්සේ දෙපොට සිවුරෙන් ඔළුව වහගෙන වැඩ ඉඳලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සුන්දරික කියන බ්‍රාහ්මණයා ගඟට ආවා ගිනි දෙවියෝ පුදන්න. එයා ගිනි දෙවියෝ පුදන්න ඇවිල්ලා ගිනි දෙවියෝ පුදන්න ලෑස්ති වෙනකොට පාන්දර වෙච්ච දෙයක් මේක. ගිනි දෙවියෝ පුදන්න එයා ඇවිල්ලා වටේට බලලා එයා ගම් යූරේ ගිනි මැලයක් ගහලා ගිතෙල් මිශ්‍ර කිරිබතකුත් අරගෙන ඇවිල්ලා ගිනි දෙවියෝ පුදන්න ලෑස්ති වුණා. ගිනි දෙවියෝ පුදන්න එයා ලෑස්ති වෙනකොට එයා බොහෝම ධනවත් මිනිස්සෙක්. එයා රත්තරන් තැටියක තමයි මේවා අරගෙන ආවේ. වටේට කැරකිලා ගිනි දෙවියෝ පුදලා ඉර පායන්න කිට්ටු වෙනකොට එයාගේ රත්තරන් තැටියේ ගිතෙල් මිශ්‍ර කිරිබත් ටිකක් ඉතුරු වුණා. ඒ කිරිබත් ටික අරගෙන එයා මොකද කළේ? ඇවිදගෙන ඉස්සරහට ගියා. මොකද එයාලගේ පුරුද්දක් තිබ්බා. ගිනි දෙවියෝ පුදලා මොනවා හරි ඉතුරු වුණොත් තවත් බ්‍රාහ්මණයෙකුට ඒ ටික පූජා කරනවා. ඒ පූජා කරලා ඉවර වෙලා තමයි යා ගිනි මැලේට වන්දනා කරලා වතුරට බහැලා පව් හොදා අරින්නේ. අධික සීතලේ. එතකොට මේ අධික සීතලේ එයා ගිනි දෙවියෝ පුදලා ඉවර වෙලා වතුරට බහින්න කලින් එයා එක අතකින් පෑන් කෙන්ඩිය අතට ගත්තා. අනිත් අතට රත්තරන් තැටිය ගත්තා. එක අතකින් රත්තරන් තැටිය ගත්තා. අනිත් අතට පෑන් කෙන්ඩිය ගත්තා. අරගෙන යා ඇවිදගෙන වැල්ලේ ඉස්සරහට ආවා. එතකොට එයා ඈතින් දැක්කා ගහක් මුල ඉන්නවා මිනිස්සෙක්. ගඟ දිහා බලාගෙන කවුදෝ මිනිස්සෙක් ඉන්නව දැක්කා. එයා ගඟ දිහා බලාගෙන එක්තරා මිනිස්සෙක් ඉන්නව දැකලා එහෙනම් මේ බ්‍රාහ්මණෙක් වෙන්න ඇති. මොකද උදේට සමහර විට බමුණෝ නිකන් පුරුද්දට වගේ ගඟට එනවා ඇති. එහෙම ආපු කෙනෙක් කියලා හිතාගෙන මෙයා මොකද කළේ? හිමීට ගඟ පැත්තෙන් අර ගස පැත්තට පිටත් වෙලා ආවා. එනකොට බුදුරජාණන් වහන්සේ හිස වසා පොරවාගෙන හිටපු වස්ත්‍රය අයින් කළා. අයින් කරලා ඒ පැත්ත බැලුවා. බලනකොට මෙයා දැනගත්තා මේ ශ්‍රමණීක් ඉන්නේ. මේ බ්‍රාහ්මණෙක් නෙමෙයි. හොඳම දේ තමයි බ්‍රාහ්මණෙක් නොවන නිසා හැරිලා යන එක. මොකද ශ්‍රමණියන්ට මේගොල්ලන්ගේ අවශේෂ භාගය දෙන්නේ නැහැ.
හැරිලා මෙයා යන ගමන් බැලුවා හිස මුඩු කරගත්ත බමුණු ඉන්නත් බැරි කමක් නැහැ. හිස මුඩු කරගත්ත බ්‍රාහ්මණයොත් ඉන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ගිහින් අහලා බලන්න ඕනේ මොකද්ද වතගොත කියලා. කිට්ටු වෙලා ඇහුවා මේ බවතාගේ කුලය දැනගන්න පුළුවන්ද කියලා ඇහුවා. තමුන්නැහිගේ කුලය මොකද්ද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ වදාලා කුලය ගැන අහන්න එපා. ඒක අනවශ්‍ය කතාවක්. චරණය ගැන අහන්න කිව්වා. මම ගොඩාක් වෙලා බලාගෙන හිටියා ඔයා පාන්දරින්ම ඇවිල්ලා ඔතන ගිනි මැලයක් ගහලා ගින්න වටේට කැරකි කැරකි ඉන්නවා. මමත් බලාගෙන හිටියේ කිව්ව ඔච්චර වෙලා. පාන්දර සුන්දරිකා ගඟ ඊටාම සීතල ජලයෙන් ගසාගෙන යද්දී ඒ ගම් යූරට වෙලා ගිනි මැලයක් ගහගෙන වටේට කැරකි කැරකි ඉන්න මිනිහෙක් දැක්කාම මොනවා හිතෙන්ද උන්වහන්සේට? උන්වහන්සේ වදාලා මම ගොඩාක් වෙලා බලාගෙන හිටියා. පැය ගාණක් ඔයා ওই ගිනි මැලේ වටේට කැරකිනවා. දැන් ඔයාගේ ලෑස්තිය මොකද්ද කියලා මම දන්නවා. මොකටද ඔයා ලෑස්ති වෙන්නේ? ඔයා ලෑස්ති වෙන්නේ ඔහොම ගින්නට වැඳලා මේ ගඟට බහැලා අධික සීතලේ පව් හොදාරින්නයි. අපි නම් ඔහොම ඒවා කරන්නේ නැහැ. එතකොට ඇහුවා හොඳයි තමුන්නාංශ මොනවද කරන්නේ? ඔබ වහන්සේගේ වැඩපිළිවෙල මොකද්ද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ වදාරනවා මගේ වැඩපිළිවෙල තමයි අපි නම් ඔය විදියට ගඟට බහින්නේ නැහැ. අපි ඔය විදියට ගිනිමැල ගහන්නෙත් නැහැ. අපි අපේ හදවත ගිනි තියනවා. හෘද සාක්ෂියට ගිනි තියනවා. හෘද සාක්ෂියට ගිනි තිබ්බාම කෙලෙස් පිච්චෙන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් පිච්චි යනකොට Tamanගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. කෙලෙස් අලු වෙලා යනවා. අපේ ගිනි තැබීම ඔන්න ඔහොම එකක්. මගේ මේ ධර්මයත් හරියට බ්‍රාහ්මණය මේ සුන්දරිකා ගඟ වගේ. මගේ ධර්මයත් හරියට මේ සුන්දරිකා ගඟ වගේ. මේ ගඟට බහින තොටුපොළ තමයි සීලය. අන්න ඕකයි මට කියන්න උවමනාව තිබ්බේ. මේ ගඟට බහින තොටුපොළ සීලය. සීලය නැමැති තොටුපොළින් බැහැගත්තාම තෙමෙන්නේ නැතුව ඒ ගොඩ වෙන්න පුළුවන් කියනවා. තෙමෙන්නේ නැතුව ඒ ගොඩ වෙන්න පුළුවන් කියනවා. ඒතකොට සීලය උදව් කරන්නේ තොටුපොළට බහිනකම් විතරයි. බැස්සට පස්සේ තොටුපොළෙන් එහා පැත්තට ඒගොඩ වෙන්න සීලය දුරට යනවා. එතකොට අන්න ඒකයි මම කිව්වේ සම්මා දිට්ඨිය තුලම ප්‍රතිවේද වෙනකොට සම්මා වාචා කම්මන්තාජෝ දුර ඉඳලා උදව් කරන්න පින්වත්. එහෙනම් වැදගත්ම දේ තමයි සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාම. ඒතර වායාමයේ කියන්නේ නූපන් කුසලයේ උපද්දවන එකට, උපන්න කුසලය දුරු කරන එකට. ඒතර මේ විදිහේ කතාවක් අපිට තියෙන්නේ. ඒතර මේකෙන් තමයි දැන් එහෙනම් කාමයන්ගෙන් නික්මෙන්න තියෙන්නේ. බලන්න පාරිශ්‍රංග මාර්ගයේ ලස්සන කතාවක්. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් ශ්‍රද්ධාව කෝතන? ශ්‍රද්ධාවෙන්නේ පටන් ගන්න. පින්වත්නි මේක දැනගත්තාම මේ කාමී කියන්නේ මොකද්ද? කාමී නිදානේ මොකද්ද? කාමී නිරෝධය මොකද්ද? කාමී වේමත්තතාවේ මොකද්ද? කාමී පසුබිම මොකද්ද? කාමී නිරෝධය මොකද්ද? නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්නව නේද? ඒ දැන ගැනීම නිසා මෙහෙම කතාවක් පැහැදිලි කරපු බුදුරජාණන් වහන්සේට පහදින්න. ඒක තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ඉස්සෙල්ලා. දැන් අද ඉන්න මිනිස්සුන්ට සුතවත් ආර්ය ශ්‍රාවක භාවය නැහැ. එයාට තියෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකකමක් නෙමෙයි. එයා පැහැදිලා තියෙන අම්මා කිව්වට, තාත්තා කිව්වට. නමුත් බුදුරජාණන් අපිට අගය කළේ කොහොම එකක්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය. දැන් මේ කතාව අහගෙන ගියාම මෙහෙම හේතුඵල සහිතව ගැලපෙන කතාවක් බුදුරජාණන් වදාලා කියලා උන්වහන්සේට පහදින්න. මේ වගේ කතාවක් අන්තර්ගත වුණේ උන්වහන්සේ වදාළ ධර්මයේ තුල. ඒකටත් පහදින්න. මේ වගේ කතාවක් අනුගමනය කරලා අර සම්මා දිට්ඨියට ඇවිල්ලා සම්මා සතිය දියුණු කරලා සම්මා සමාධිය උපදවාගෙන ඒකට සම්මා වායාමයෙන් උදව් අරගෙන සීලයටත් මූලික වශයෙන් උදව් අරගෙන මේ ලෝකේ කාමයන්ගෙන් නික්මිච්ච මුනිවරු ඉන්නවද නැද්ද? ඉන්නවා. නික්මුණු මුනිවරුන්ටත් පහදින්න. අන්න සංඝයාටත් පහදිනවා. ඕකට කියන්නේ සද්ධානුසාරී භාවයයි. එතකොට සද්ධානුසාරී වෙලා ඊළඟට උපදව ගන්න ඕන මොකද්ද? ඔව් ධම්මානුසාරී භාවයයි. ධම්මානුසාරී භාවයයි.
මොකද්ද ධම්මානුසාරී භාවය කියලා කියන්නේ? ධම්මානුසාරී භාවය කියන්නේ මේ කියපු කතාව දැන් මට ගලප ගන්න හදනවා. දැන් මේ කියපු කතාව බුදුරජාණන් වහන්සේ වදාළ කතාවනේ. ඒක මට ගලප ගන්න හදනවා. එහෙනම් මගේ හිතෙත් කාමී ගැලුවේ මෙහෙම නේද? මගේ හිතේ මගේ දරුවට කැමැත්ත ඇති වුණා නම් ඒකත් මගේ හිතේ උපන් දෙයක් නේද? ඒකත් මගේ ස්පර්ශේ නිසා නේද ඇති වෙලා තියෙන්නේ? ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා නේද? මේ කාමයන්ගේ විපාකයක් හැටියට නේද මං මනුස්ස ලෝකෙට ආවි මේ කාම ලෝකෙ උපන්නේ? මං කාමයන්ගේම කැමැත්ත පදනම් කරගෙන ඒක විපාකයක් විදියට නේද හතර අපායටත් වැටුනේ? අන්න තමන්ගේ කතාව බලනවා හැරිලා. ඒ තමන්ගේ කතාව හැරිලා බලනකොට ඒකට කියනවා ධම්මානුසාරී භාවය. ඊට පස්සේ සද්ධානුසාරී ධම්මානුසාරී භාවය නිසා එයා සත්පුරුෂ භූමියේ උපදිනවා. ඒ සත්පුරුෂ භූමියේ ඉපදිලා එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කළොත් එයා කාමයන්ගෙන් නික්මෙනවා. ආයි කවදාවත් කාම ලෝකෙට එන්නේ නෑ පින්වත්නි. කවදාවත් එයා කාම ලෝකෙට එන්නේ නෑ. කවදාවත් එයා කාම ලෝකෙට එන්නේ නෑ. ඔන්න ඔය විදියටයි පින්වත්නි කාමී පිළිබඳ 6 තැනක අවබෝධය හදාගෙන අවබෝධය කරා එකතු වෙන්නේ. ඊළඟට මේ නිබ්බේධික සූත්‍රයේ පැහැදිලි කරනවා වේදනාව සම්බන්ධව 6 තැනකදී නුවණ හදාගන්න කියලා. එතකොට මේ කොහොම නුවණ ඕනේ මේ එක කොටාසයකින් පුළුවන් නිවන් දකින්න. කෙනෙක් කියන්න පුළුවන් මේ 6 කොටස් 6ම හොඳට ඉගෙන ගන්න ඕන අපි ඒකල තමයි නිවන් දකින්න වෙන්නේ නෑ පින්වත්නි. මේ එක කොටසයි ඕන. එක කොටසයි ඕන. මොකද සමහර අයගේ කුසලතාවේ වෙනස් නිසා එක්කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කළා වේදනාව සම්බන්ධවත් 6 තැනකදී ඒ ශ්‍රාවකයාට නුවණ තියෙන්න ඕන කියලා. වේදනාව සම්බන්ධ 6 තැනකදී නුවණ තියෙන්න ඕන. මොකද්ද? ඔන්න අහගන්න. වේදනා භික්කවේ වේදිතබ්බා. වේදනාව දැනගන්න ඕන. වේදනා නිදාන සම්භවෝ වේදිතබ්බෝ. වේදනාවේ නිදාන සම්භවයක් දැනගන්න ඕන. 2යි. වේදනානං වේමත්තතා. වේදනාවේ විවිධත්වයක් දැනගන්න ඕන. 3යි. වේදනානං විපාකෝ වේදිතබ්බෝ. වේදනාවේ විපාකයක් දැනගන්න ඕන. ඊළඟට 5 වෙනි එක වේදනා නිරෝධෝ වේදිතබ්බෝ. වේදනාවේ නිරෝධයක් දැනගන්න ඕන. වේදනා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බෝ. වේදනාවේ නිරුද්ධ කරන ප්‍රතිපදාවත් දැනගන්න ඕන. එහෙනම් වේදනාව සම්බන්ධ 6 තැනකදී නුවණ තිබ්බොත් එයත් අවබෝධය කරා යනවා. ඔන්න පළවෙනි එක. වේදනා භික්කවේ වේදිතබ්බා. වේදනාව දැනගන්නවා. මොනවද වේදනාව? වේදනා කීයක් තියෙනවද? වේදනා 3ක් තියෙනවා. මොනවද මේ වේදනා 3? ඔව් සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. ඔච්චරයි. වේදනා 3යි. සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකොට සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා ඒවා අපිට හටගන්න දේවල්. දැන් මේ වේදනාව ගැන හොඳ අවබෝධයක් ඇති වුණාට පස්සේ වේදනාව තුලින්ම අවබෝධය කරා යන්න පුළුවන්. වේදනාවෙන්මයි සම්මාදිට්ඨිය උපදින්නේ ඇත්තටම. ඔන්න වේදනාව ගැන දන්නවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. වේදනා නිදාන සම්භවෝ වේදිතබ්බෝ. වේදනාවේ නිදාන සම්භවය මොකද්ද? මොකද්ද වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. ඇහෙන් රූප දැක්කාම ඒකට ඇති වෙනවා මොකද්ද? චක්කු සම්පස්සජා වේදනාවක්. ඇහෙන් රූප දකින්න මට්ටම නිසා ඇති වෙනවා මොකද්ද? චක්කු සම්පස්සජා වේදනාවක්. එතකොට ඇහෙන් වේදනාව හටගත්තේ රූප දකින්න මට්ටම නිසා. රූප දකින්න මට්ටම නිසා තමයි ඇහෙන් වේදනාව හටගත්තේ. ඒ වගේම පින්වත්නි කනින් ශබ්ද අහනකොට සෝත සම්පස්සේ නිසා වේදනාවක් හට ගන්නවා. එතකොට වේදනාව කියන එක ඇහැට අයිති දෙයක්ද නැත්නම් හිතේ ඇති වෙන දෙයක්ද? හිතේ ඇති. වේදනාව ඇඟේ කොහෙවත් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම පින්වත්නි වේදනාව ඇති වෙන්නේ හිතේ. මිනිස්සු කියනවා මගේ කොන්දේ අමාරුව තියෙනවා. මගේ බඩේ අමාරුවක් තියෙනවා. ඒක වැරදි කතාවක්. බඩේ අමාරුව කියලා කන්නේ නැහැ. පින්වත්නි මේ වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒ වෙලාවේ කාය විඥානේ පහළ වෙලා නැත්තම් බඩක් තියෙන බව දන්නෙත් නැහැ. බඩේ අමාරුව නෙමෙයි. එහෙමනම් ඔබ මතක තියාගන්න වේදනාව කියන්නේ ස්පර්ශය නිසා ඇති වෙන එකක්.
දැන් මේක මම කෙටියෙන් කියන්නේ මුල් පරියාය හොඳට තේරෙන නිසා දැන් ඊළඟට පින්වත්නි වේදනානං වේමත්තතා වේදිතබ්බා වේදනාවේ විවිධත්වයක් තියෙන පින්වත්නි. මොකද්ද වේදනාවේ විවිධත්වය? ඇහින් අත්දකින්න වේදනාව තියෙනවා. චක්කු සම්පස්සජ වේදනාව. වේදනාව තුනයි. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. හැබැයි වේදනාව ඇහින් ගලනකොට වේදනාව වෙන එකක්. කනින් අත්දකින්න වේදනාව වෙන එකක්. සෝත සම්පස්සජ වේදනා. මේ විදිහට 6 පැත්තකින් වේදනාව ගලනවා. වේදනාවේ වේදත් වේමත්තතාවය කියන්නේ ඔන්න ඕකයි. ඒතර වේදනාවේ වේමත්තතාවයත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඊළඟට ඒ ශ්‍රාවකයා දැනගන්නවා වේදනානං විපාකෝ වේදිතබ්බෝ. මේ වේදනාවේ විපාකයක් හැටියට තමයි පින්වත්නි නිරේට යන්නේ, තිරිසන් ලෝකෙට යන්නේ, പ്രേත ලෝකෙට යන්නේ. නොයේකුත් තැන්වල උපදින්නේ වේදනාවේ විපාකේ නිසා. එහෙනම් වේදනාව විඳින්න නැත්තම් දැන් වේදනාව සම්බන්ධ අවදි 3කට අපිට මේක කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමක් කොහොමද වේදනාව දකින්නේ? ආර්ය ශ්‍රාවකෙක් කොහොමද වේදනාව දකින්නේ? අන්ධබාල පෘථග්ජනෙක් කොහොමද වේදනාව දකින්නේ? ඔන්න එතකොට ඔබට මේක තේරෙයි. සාමාන්‍යයෙන් පෘථග්ජන ශ්‍රාවකෙක් වේදනාව ඇති වෙනකොට ඒ වේදනාව එයා විඳිනවා හොඳට. සුඛ වේදනාව ඇති වෙනකොට එයා සතුටු වෙනවා, උඩ පනිනවා, කෑ ගහනවා, වේදනාව හොඳට විඳිනවා. එයාට දුක් වේදනාවක් ඇති වෙනකොට වඬනවා, සෝසුසුම් මෙලනවා, විලාප තියනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියලා කෑ ගහලා අඬනවා. ඒ තමයි අන්ධබාල පෘථග්ජනයා. සැප වේදනා, දුක් වේදනා ඉදිරියේ මුසපත් වෙලා යනවා. එතකොට සත්පුරුෂ ශ්‍රාවකයෙක්, ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වේදනාව කොහොමද දකින්නේ? එයා දකින්නේ මෙන්න මෙහෙමයි. සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. අන්න බලන්න එයා දන්නේ. එයා දකින්නේ කොහොමද? යම් සැප වේදනාවක් උපන්නා නම් සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාවක් ඇති වුණාම එයා සැප වේදනාව හැටියට මේක දැනගන්නවා. සෝ දුක්ඛා වේදනං වේදියමානෝ දුක්ඛා වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනාවක් ඇති වෙනකොට මගේ හිතේ දුක් වේදනාවක් හටගත්තා කියලා දැනගන්නවා. දැන් මේ කවුද දැනගන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. අරයා මොකද උනේ? එයාට වේදනාවක් ඇති වුණොත් එයා විඳා වේදනාව. සුඛ වේදනාව හොඳට විඳා, දුක් වේදනාවත් හොඳට විඳා. ඒක නෑඬුවේ. දුක් වේදනාව හඬාගෙන, සෝසුසුම් හෙලාගෙන, වැළපීගෙන, කෑ ගහගෙන, පපුවට අත් දෙකෙන් ගහගෙන, ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා කෑ ගහගෙන එයාගේ ජීවිතේ ඉස්සරහට ගියේ. නමුත් දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයාටත් සුඛ වේදනා, දුක් වේදනා ඇති වෙනවා. ඇති වෙනකොට එයා දැනගන්නවා මගේ සුඛ වේදනාවක් ඇති වුණ බව, දුක් වේදනාවක් ඇති වුණ බව. දැනගන්නවා විතරක් නෙමෙයි. දැනගෙන මොකද්ද වෙන්නේ? පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. ස්පර්ශේ නිසා සුඛ වේදනාව ඇති වුණා කියලා දැනගන්නවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. දැන් ස්පර්ශේ නිසා වේදනාව හටගන්න බවත් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වී යන බවක් දන්නවා නම් ස්පර්ශේ නිසා හටගත් සුඛ වේදනාවක් එක යා පැටලෙයිද? පැටලෙන්නේ නැහැ. ස්පර්ශේ නිසා ඇතිවෙච්ච දුක් වේදනාවක් එක පැටලෙයිද? පැටලෙන්නේ නැහැ. ඒ තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. අන්ධබාල පුදග්ජනේ තමයි පැටලෙන්නේ. එතකොට මේ වේදනාව රහතන් වහන්සේ කොහොමද අත්දකින්නේ? කොහොමද රහතන් වහන්සේට වේදනාවක් අත්දකින්නේ? රහතන් වහන්සේ වේදනාවක් අත්දකින්නේ යම් වේදනාවක් ඇති වෙනකොට වේදනාව එතනම අතහැරලා දානවා. වැඩක් නැහැ. උන්වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වේදනාව ප්‍රත්‍යක්ෂව දැනගෙනයි තියෙන්නේ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තවම ප්‍රත්‍යක්ෂව දැනගෙන නැහැ. යාට එකක් තේරෙනවා මොකද්ද? ස්පර්ශය නිසා හට ගන්නවා. එච්චරයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන එක. ඒක දන්නවා. ඒක දන්න නිසා පැටලෙන ගතිය අඩුයි. අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් දන්නවා මොකද්ද? එයා දැකලා තියෙනවා. එයා ආර්ය ශ්‍රාංග මාර්ගේ දියුණු කරලා ඉවරයිනේ. එතකොට තේරෙනවා ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව අනිත්‍යයි අනාත්මයි. ඇත්තටම ගොඩාක් දෙනෙකුට තේරෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නෙමෙයි. අනිත්‍ය නිසා අනාත්මයි කියලා. ටික දෙනෙකුට මට හම්බෙලා තියෙන ටික දෙනෙක් දුක නිසා අනාත්මයි කියලා තේරෙන අය. ඒක ගොඩාක් අයට ප්‍රකට නැහැ. අනිත්‍ය නම් ඒක මගේ වසඟේ පවත්වන්න බෑ කියලා තමයි Tamanට තේරෙන්නේ. ඔය ඉස්සරහට අපි සප්තානුපස්සන, අට්ඨාරස විපස්සනාව ගැන මේ කතා කරද්දී ඒවා හොඳට තේරුම් ගන්න පුළුවන්.
එතකොට දැන් ඒ නිසා තමයි ලෝකේ පැටලීමක් නැති රහතන් වහන්සේලාට. අර සාරිපුත්ත හාමුදුරුවන්ගේ පිට පුරාම මිනිහෙක් පාරක් ගැහුවනේ. එතකොට ඒ සාරිපුත්තයන් වහන්සේ ගණන් ගත්තේ නැහැ. සාරිපුත්තයන් වහන්සේට දැනුනේ ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක්. කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වුණා. ඒකනේ ස්පර්ශය. ස්පර්ශ නිසා විඳීමක් හටගත්තා. ස්පර්ශය කියන එක නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකයි. කායයි පහසයි කාය විඥානය එකතු වෙලා දවසම තියෙන්නේ නැහනේ. රූප පේනකොට චක්කු සම්පස්සේ පහළ වෙනවා. ශබ්ද ඇහෙනකොට සෝත සම්පස්සේ පහළ වෙනවා. කෑම කනකොට જીවහා සම්පස්සේ පහළ වෙනවා. කෑම සුවඳ දැනෙනකොට ගාන සම්පස්සේ පහළ වෙනවා. ඔය විදියට හැම වෙලාවකම සම්පස්සේ අනිත්‍ය වෙලා යනවා. එහෙනම් ස්පර්ශය අනිත්‍ය වෙලා යනවා නම් ස්පර්ශය නිසා හටගත්ත යම් බිඳීමක් තියෙනවනේ ඒක නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. මගේ කයයි පහසයි කාය විඥානය තුන එකතු වුණා. ඒ එකතු වෙච්ච එක ස්පර්ශය නිරුද්ධ වෙලා යන එකක්. ස්පර්ශය අනිත්‍ය වෙලා යනකොට ස්පර්ශය නිසා හටගත්ත යම් කිසි කය මුල් කරගෙන ඇති වෙච්ච යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවත් අනිත්‍ය වෙලා යන දුක් වේදනාවක් එක මට ගැහුවා මම ගුටි කෑවා ගහපු මිනිහෙක් එළියේ ඉන්නවන්න මොකක්වත් පේන්නේ නැහැ. අපිට තමයි කොහොම පේන්නේ. ඇයි? අපිට වේදනාව ගැන තේරෙන්නේ නැහැ. අපි මේ ගහපු වේදනාවත් අනිත්‍ය වෙලා ගින් ඉවරයි. නමුත් ගහපු මිනිහත් එක්ක අපි පැටලි ඉන්නවා. එතකොට රහතන් වහන්සේට වෙන්නේ වේදනාව එතන මෙතනම අතහැරිලා යනවා පින්වත්නි. අතහැරිලා යනවා. මෙන්න මෙතන තමයි සංස්කාර උපේක්ෂාවකට හිතපත් වෙන්නේ. ඒ සුඛ වේදනාවෙන් මුසපත් වෙන්නෙත් නැහැ දුක් වේදනාවෙන් විඩාවටපත් වෙන්නෙත් නැහැ. එතකොට සුඛ වේදනාවෙන් මුසපත් වෙන්නෙත් නැතුව දුක් වේදනාවෙන් විඩාවටපත් වෙන්නෙත් නැතුව හිත මැදහත්ව තියාගෙන ඉන්නකොට හිත මැදහත් වෙලා අන්තිමටම මැදහත් බව විතරක් ඉතුරු වෙලා ඉතුරු සියලුම සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සියලුම සංස්කාර නිරුද්ධ වෙලා යනවා. ඔන්න දැන් බලන්න එයා වේදනාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. මොකද්ද වේදනාව? සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඔච්චරයිනේ අපිට විඳින්න වෙන්නේ. එතකොට වේදනාවේ නිදානයක් ගන්න. මොකද්ද? ස්පර්ශය. එතකොට වේදනාව සම්බන්ධ වේමත්තතාවයක් ගන්න. වේදනාව විවිධත්වයයි. චක්කු සම්පස්සජා වේදනාව වෙන එක. සෝත හය පැත්තකින් වේදනාව ගලන බව දැනගන්නවා. ඒකයි වේමත්තතාව කියන්නේ. වේදනා තුනයි හය පැත්තකින් ගලනවා. වේමත්තතාව. ඊළඟට එයා දැනගන්නවා වේදනා නම් විපාකෝ වේදිතම්. වේදනාව විපාකයක් තියෙනවා. මොකද්ද විපාකය? නිරේට යන ඒවා තියෙනවා. මේ වින්දනයේම මේකෙන් මුලාවටපත් වෙලා මුසපත් වීමමයි පින්වත්නි ලෝකයේ සසර පුරාවටම පුද්ගලයා එකතු කළේ. ඒකත් එයා දැනගන්නවා. ඊළඟට වේදනා නිරෝධෝ වේදිතම්. වේදනාවේ නිරෝධයක් දැනගන්නවා. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. දැන් මේ දැනගන්නකොටම සුතවත් ආර්ය ශ්‍රාවක භාවය ඉන්නේ නැද්ද? බලන්න කොච්චර උදව්වක්ද මේ නිවැරදි ධර්මයක් අහගෙන ගියොත්. නිවැරදි ධර්ම කතාවක් අපට අහන්න ලැබුණොත් ඒක මොනතරම් උදව්වක්ද පින්වත්නි? ඒක සුළුපටු උදව්වක් නෙමෙයි. ඒක මහ විශාල උදව්වක්. විශාල උදව්වක්. ඇයි බණ අහගෙන ඉන්නකොට සම්මා දිට්ඨිය උපදිනවනේ. හිස් කතාන්දර නෙමෙයි. පුද්ගල වර්ණනා නෙමෙයි. නිවැරදි බුද්ධ වචනේ අහගෙන ඉන්නකොට සම්මා දිට්ඨිය උපදිනවා හිතේ. ඊට පස්සේ මෙතන මතක් කරනවා වේදනා නිරෝධගාමිනී පටිපදා වේදතබ්බෝ. වේදනා නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්න. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අද ආර්ය අෂ්ටාංගික මාර්ගය අර පිළිවෙලටම හිතා ගන්න කියනවා. ඒක එකම විදියකට නෙමෙයි චක්‍රීයව කල්පනා කරන්න. කොහොමද සම්මා දිට්ඨිය උපදව ගන්නවා වේදනාව සම්බන්ධ? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයට. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යය. ඒක සත්‍ය විභංග සූත්‍රයේ තෝරන්නේ කොහොමද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසු සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මට කියනවා. එහෙනම් දැන් මෙතන චතුරාර්ය සත්‍ය දැක්මක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද දුක? දුක කියන්නේ වේදනාව. වේදනාව හිතට ගලන එකමයි දුක. එතකොට දුක්ඛ සමුදය, වේදනාවේ සමුදය මොකද්ද? ස්පර්ශය. ඊට පස්සේ දුක්ඛ නිරෝධය, වේදනා නිරෝධය. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව, වේදනා නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඕක දැනගන්නකොටම සම්මාදිට්ඨිය. එතකොට ඔය සම්මාදිට්ඨිය උපන්නාට පස්සේ ඒ සම්මාදිට්ඨිය උපන් ශ්‍රාවකයා ඊළඟට එයා කල්පනා කරලා බලනවා කොහොමද ඒ ශ්‍රාවකයා තුල දැන් මේ කතාව ඔහොම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඒක සුතමේ ඥානයක්. මං හිතන්නේ ඒක 120ක විතර ධාරිතාවයක් තමයි නිවන් මාර්ගයට අදාළ උපකාරය ලැබෙන්නේ.
ඇත්තටම සුතමේ ඥානයෙන් උපදින්නේ 120ක විතර පරිමාවක්. තවත් 15ක් විතර ප්‍රමාණයක් චින්තාමය ඥානයෙන් උපදිනවා. ඊට පස්සේ 65ක 70ක ප්‍රමාණයක් භාවනාමය ඥානයෙන් උපදිනවා. ඔන්න නිවනට අදාළ ප්‍රතිශතය පැහැදිලි කළොත්. ඒතර ඕකද නිශ්චිතම ප්‍රතිශතය නෑ. එක එකනට වෙන සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙකුට නම් 80ක් විතරම සුතමේ ඥානයෙන් කරගන්න පුළුවන්. ඒකට බලපාන්නේ ප්‍රඥාව. මොකද රහතන් වහන්සේලා 3 දෙනෙක් ඉන්නවනේ. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේත් ඉන්නවා. සද්ධා විමුක්ත අයත් ඉන්නවා. ඉතින් මේ එක එක ස්වභාව තියෙනවා. එතකොට අපිට සමහර ස්වාමීන් වහන්සේලා පේනවා ඒ උන්වහන්සේලා සද්ධාවෙන් තමයි ධර්ම ස්පර්ශ කරලා තියෙන්නේ. සමහර අය සමාධියෙන් ස්පර්ශ කරලා තියෙන්නේ. සමහර අය ප්‍රඥාවෙන්. එතකොට සමාධියෙන් ස්පර්ශ කරන අය තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, අරූපාවචර ධ්‍යානෙ, ඊට පස්සේ නිරෝධ සමාපත්තියට එකතු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු අය ඒගොල්ලෝ හොඳට ධර්මය අහගෙන ඉන්නකොට මේ දේශනාව තුලම තමයි සම්පූර්ණ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. සද්ධා විමුක්ත රහතන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ හොඳට ශ්‍රද්ධාව දියුණු කරගෙන, සීලය දියුණු කරගෙන, සුතමේ ඥානෙ දියුණු කරගෙන, හොඳට බුදු ගුණ වඩාගෙන, සද්ධාව දියුණු කරලා ඕවා විදර්ශනා කර කර බොහොම ක්‍රමානුකූලව නිවනටපත් වෙනවා. ඒක එකම ක්‍රමේ නෙමෙයි. අවබෝධයටපත් වීම එකම පාර නෙමෙයි. ඒ රහතන් වහන්සේලා තුන්නමක් පහළ වෙනවා. ඔක්කොම සද්ධා විමුක්ත නෑ. ඔක්කොම දිට්ඨප්පත්ති නෑ. දිට්ඨප්පත්ති රහතන් වහන්සේ කියලා ඉන්නේ. දිට්ඨප්පත්ති රහතන් වහන්සේ ප්‍රඥාව හොඳට බලවත්. තව කොටසක් කියනවා සමාධි ඉන්ද්‍රිය බලවත්. ඒතර ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වලට අනුව තමයි අරහත්ත්වේ තීරණය වෙන්නේ. ඒතර අපිට තේරෙන්නේ නෑ ඔබේ මොකද්ද ඉන්ද්‍රිය බලවත් කියලා. ඒක බුදුරජාණන් වහන්සේට තේරෙනවා ආසයානුසේ ඥාණයෙන්. ඒක තේරෙන්නේ මොන ඥාණයෙන්ද? ආසයානුසේ ඥාණය. ඒක අපිට තේරෙන්නේ ඒක අපිට නෙමෙයි සාරිපුත්ත හාමුදුරුවෝත් තේරෙන්නේ නෑ ඒක. ඒ නිසා ඉතින් අපි කියන කවර කතාවද? එහෙනම් අපිට මේ අදහසින් එකක් තේරුම් ගන්න. හිත වඩන්න නැතුව රහත් වෙන්න බෑ. අවබෝධය කරා යන්න බෑ. මේ දේශනා අදින් ඉවර වෙයි. හැබැයි මේවා කවදා හරි උදව් වෙයි. මෙන්න මෙහෙම පිරිසක් මේ විදිහේ ධර්ම කතාවකට එකතු වුණා කියලා අද අවුරුදු 100කට විතර පස්සේ හරි කාට හරි උදව් වෙයි. ඉස්සරහට ධර්මය ඇහෙන්නේ නැහැ පින්වත්නි. ඉස්සරහට ඇහෙන්නේ හිස් වර්ණනා විතරයි. ධර්මයේ මුවාවෙන් ලෝකේ ඇහෙන්නේ හිස් වර්ණනා විතරයි. මිනිස්සුත් ඒවට තමයි සාදුකාර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ ධර්මයේ ඇහෙන්නේ කාලෙකින්. ඒ ධර්මයේ මතුණේකේ මේකට නිකම්ම යට යන්න නම් දෙන්න එපා. මේක ලාභයක් පින්වත්නි. මේක ලාභයක්. මේක ඊටාම දුෂ්කර අවස්ථාවක්. මේ ලැබිච්ච ලාභයෙන් හොඳට ප්‍රයෝජන ගන්න. ඒක ගොඩාක් වටිනා අවස්ථාවක්. මේ අවස්ථාවට නිකම්ම මැරෙන්න නම් දෙන්න එපා. පින්වත්නි අදට දේශනාවට අයිති කාලේ නිමාවන නිසා අපි දේශනාව නිමා කරනවා. අද අවසාන වූ කොටසේ සිට ඊළඟ සතියේදී නැවත දේශනාව සමග ඔබට සමවදින්න පුළුවන්. එතෙක් ඔබ හැම දිනාටම ඔබගේ ජීවිතවල අද මේ දේශනා කොට වදාළ දහම් පරයය ජීවමාන කොටගෙන ආධ්‍යාත්මික ලෝකාර්ථ සංසිද්ධිය පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් භවග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.